තෙරුවන් සරණයි. ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව. ඔබ ඔබගේ සිත දිහා බලන්න. ඔබගේ සිත මේ මොහොතේ කුමන අරමුණක්ද පවතින්නේ? අපි ඔබගේ සිත දකී නම් මේ මොහොතේ ඔබගේ සිතට සිහිය යොමු කරයි නම් හොඳින් දකින්න. ඔබේ සිතේ මේ මොහොතේ කුමක්ද තියෙන්නේ? ඔබගේ සිත නිරීක්ෂණය කරන්න. නිවන් මග යනු සිතින් මිදෙන මගයි. සිත දැකීම ඊටාම වැදගත්. බොහෝ ධර්ම දේශනා ඔබ අසගෙන ආවා. අප ඔබට විශාල ධර්ම දේශනා මාලාවක් ඉදිරිපත් කරා. සිත දකින්න හැටි, සිතේ සත්‍ය බාහිර නෙමේ, අපි පේනවා නෙමේ, හිතනවා. මේ හැම දෙයක්ම අපි ඔබට පැවසුවා. අපිට තියෙන්නේ මේ මොහොත විතරයි, මේ සිත විතරයි. මේ සිතේම එක්ෂණික උපත මරණේ දැන් ඔබ දකිනවා. අපි හිතනවා මේ දක්වා ඔබ ඇසූ ඒ ධර්මයේ ප්‍රායෝගික පැත්ත දැන් ඔබ ඔබේ සිත තුළින් දකින්න සූදානම් ඇති කියලා. ඔබ සිතුවනම් අපි මේ කරුණු ඉදිරිපත් කරේ හුදෙක් දැනුමට කියලා. ඒක වැරදි. අපේ සිත දකිමින් මිදෙන ප්‍රායෝගික මිදීමක් තුළ මිදිමින් සිටිනවා. අපේ ආශ්‍රව කෙලෙස් දිනෙන් දින ඡය වෙනවා. ඔබ විශ්වාස කළත් නොකළත් මේ ඉදිරිපත් කිරීම අප ප්‍රත්‍යක්ෂවයි ඉදිරිපත් කරන්නේ. හුදෙක් පොතකට සීමා වෙලා නෙමෙයි. අද අපි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මේ YouTube නාලිකාව ඔස්සේ විශාල ධර්ම දේශනා ප්‍රමාණයක් අපිට දකින්න ලැබෙනවා. නමුත් ඔබ බලන්න මේ ධර්ම දේශනා අද දිනේ ඔබ විමර්ශනය කරන්න, සර්ච් කරන්න. එක ධර්ම දේශනයක් පුළුවන් නම් ඔබ හොයාගන්න. ප්‍රතිපදාව තුළ ඔබට පුහුණු වෙන හැටි කියලා දෙන එකක්වත් නැහැ. ඇත්තමයි. අපි සර්ච් කරා. එක දේශනයක්වත් නැහැ. අපිට පුදුම විදිහට කම්පා වුණා. අයියෝ, මේ හැමෝම මානසිකාර ලෝකයක නේද ඉන්නේ. මානසිකාර සිතුවිලි නාමයන්තේ හරි රූපයන්තේ හරි. ඒ තුළ ධර්මයේ නැහැ. ධර්මයේ තියෙන්නේ සිතුවිලි වලවත් පොතකවත් නෙමෙයි. ධර්මයේ ඔබේ සිතයි. හොඳින් ඔබේ සිත දකින්න. ඔබ කුමන වෘත්තියක් කරත් ඔබ කාන්තාවක් වේවා, පිරිමියෙක් වේවා,
කුමන වයසක වේවා මහලුවත් පුංචි දරුවෙක්වත් ඔබට මේ දේ ඇසෙනවා නම් ඔබට තේරෙනවා නම් ඔබට හිතක් තියෙනවා නම් ඔබ මොහොතක් හිතන්න ඔබ දවසක මැරෙනවා බොහොම පොඩි කාලයක් ඔබට හම්බෙලා තියෙනවා ඒ කාලේ කල යුතුයම දේ මේ මොහොතේ අපි ඔබට මේ ඉදිරිපත් කරන්නේ ඔබේ සිත දකින්න සිහිය පිහිටවන්න සමතේ පුළුවන් විදිහට පුළුවන් අවස්ථාවල සමතේට එන්න මොහොතක් හරි කෝච්චියක සමහර විට ඔබ කාර්යාලයට යනවා නම් ඔබ යන බස් එක කෝච්චියක වාහනයක වාඩි වෙලා නම් ඇස් දෙක මොහොතකට පියාගෙන සිත පැත්තට හරවන්න සිත තමන්ගේ සිත පැත්තට සිත හරි කලබලයි සිතට ඊගාවට කරන දේ වේගයෙන් එනවා සිත වේගවත් සිත ගිනි ගොඩක් වගේ ඒත් කමක් නෑ කවදා හරි මේ ලැබු ගින්න නිවන්න ඕනේ ඔය සිත වේගයෙන් ගිනි ගන්නවා අපි ඒක නිවමු ඒක නිවමු ඔබ මැරෙන මොහොතේ ඔබට මේ ටික මතක් වෙයි දැන් ඇහුනොත් ඔබට එතකොට හිතේ මම මේ ගින්න නිව්වේ නෑ තාම ගිනි ගන්නවා කිය ප්‍රමාදයි එතකොට ප්‍රමාදයි ඔබ කම්පා වෙයි ඔබට කුමක් වේවිද අපි ඒව ගොඩක් කතා කරා දැන් වීරය ගන්න හැම මොහොතෙම ඔබ කොච්චර හිත විසිරුණත් නැවත වීරය කරන්න පුළුවන් හැම මොහොතෙම සිත දකින්න ඔබ වාහනයක කාර්යාලයට යනකොට කෝච්චියක බස් එක කොයිතරම් සද්ද තිබ්බත් ඔබට පුළුවන් ඔබේ හිතට සිහිය නුවණ පිහිටන්න ඔබේ හිත දෙසට ඔබ එක මොහොතකට හැරුණොත් බස් එකේ සද්දේ පවා ඔබට ඇහෙන එකක් නෑ කෝච්චියේ සද්දේ පවා ඔබට ගැටලුවක් නෑ ඔබ ඔබේ සිත දකින්න නිහඬව සිත දකින්න කාටවත් කියන්න අවශ්‍ය නැහැ ඔබේ ප්‍රතිපදාව කිසිවෙකුට හැම මොහොතෙම පැවසිය යුතු නැහැ ඒ ප්‍රතිපදාවක් කාර්යාලයේ ඔබ යමෙක් මුණ ගැහෙන්න හෝ නැත්නම් ඔබ කාර්යාලයේ කටයුතු වලට හෝ වාඩි වී සිටින ඒ මොහොතේ ඔබට කටයුත්තක් නැත්තම් ඒ මොහොතේ සිත දකින්න. ඔබ කාර්යාලයේ ගොඩනැගිල්ලක ලිෆ්ට් එකක යනවා නම් ඒ මොහොතේ සිත දකින්න. ඔබ බසයෙන් බැස වාහනයෙන් බැස ඔබ සක්මන් කරමින් කාර්යාලයට ඇවිදගෙන යනවා නම් ඒ මොහොතේ හිත දකින්න. හිතට එන ඕන දෙයක් ඔබ සිහියෙන් ඒ දේ බලන්න. සිහිය පිහිටවන්න. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ එක් ක්ෂණයයි එක් සිතකයි අපේ ජීවිතයේ ආවුස තියෙන්නේ. එක් ක්ෂණයක් පමණයි අපිට තියෙන්නේ. අපි එක් සිතක එක් ක්ෂණයක ඉපදිලා මැරෙනවා.
මේකයි ඇත්ත. මේකයි ඇත්ත. මේ මොහොතේ ඔබේ සිත යමක්ද හටගත්තේ ඒ උපතයි ඔබේ. ඒ සිත ඊගා මොහොතේ අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. නිරුද්ධ වී තව සිතක් හටගනී. නමුත් ඔබ ඒ ෂණේත් ඉපදෙලා ඒ ෂණේත් මරනවා. තවත් සිතක් ඊගා මොහොතේ හටගනී. ඔබ ඉපදී මැරෙනවා. මේ ශරීරයේ පොළවට පස් වෙන එක නෙමෙයි මරණය. ශරීරයට පොළවට පස් වෙන එක මරණයක් නෙමෙයි. අපි ඒ ගැන පැහැදිලි කරගෙන ආවා. මේ මොහොතේ අපි ප්‍රතිපදාවට එන්න ඕනි. මේ මොහොතේ සිතේ ඇතිවීම නැතිවීම මේෂනේ ශරීරයේ පොළවට පස්සන මොහොතේ එක සිතයි උපදින්නේ. ඒකත් ඇති වෙලා නැති වෙනවා. මේ මොහොතේත් උපදින්නේ එක සිතයි. ඒක හට ගන්නවා. ඉපදෙනවා. ඒ සිතේ තුල ඔබ මිය යනවා. ඇත්තටම ඔබට තියෙන්නේ හැම මොහොතෙම එක සිතයි. එක සිතක් ඉපිද නිරුද්ධ වෙනවා. ඒ තුලයි උපත මරණය තියෙන්නේ. ඔබ සිහිය නුවණ මනාකොට පිහිටවන්න. රාත්‍රී නිින්දට යන විට ඔබ සිටින කාමරේ විදුලි පංකාව නිවයිද? ඔබ නිදියහනට යයිද? කුමන ඉරියව්වක වේවා සිත දකින්න. ඒ බුදුන් දැකීමක්. ඒ සිත දැකීම බුද්ධක්ෂණයේ දැකීමක්. ඔබේ සිත තුළ බුදුන් දැකීමක්. ඒක වහන්න එපා තව සිතුවිලි දාලා. ඒ සිතට අවදි වෙන්න. මේක හැම සිහිය පිහිටන හැම මොහොතෙම උත්සාහ කරන්න. මේ අපේ හිත කුඩා කාලේ ප්‍රභාස්වර සිත, සිතවිලි නැති සිත, සිතවිලි වල ලෝකයක් හැදිලා නැති හිත, ප්‍රභාස්වර සිත, කෙලෙස් නැති සිත. එතන ඉඳලා මව් කුසෙන් එළියට අපි ආවේ. ඇත්තටම මව් කුසෙන් එළියට ආවේ ප්‍රභාස්වරයක්. ප්‍රභවය මූලයේ එතනයි. නමුත් මේ මොහොත වෙන විට මේ වේගයෙන් ගලන ස්වභාවයක සිතක් වේගෙන් ගලාගෙන යනවා. හරියට ගඟක් ගලනවා වගේ. වැස්ස වහිනවා වගේ. සිතුවිලි වේගයෙන් ගලාගෙන යනවා. මේ ගලන ගඟෙන් දෝතක් පැන් දෝතක් ගන්නාසේ මේ මොහොතේ සිත ගන්න දකින්න. ඊගා මොහොතේ සිතටම සිහිය පිටවන්න. ඔබට හැකිනම් ඒ සිතුවිලි එනවා යනවා. මෙහෙම ඔබ සිහිය පිහිටුවොත් විතරයි ඔබට පේන්නේ. සිත දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඔබට පුළුවන් නම් ආස්වාස ප්‍රාස්වාසයට සමතයට හිත ගේන්න. හුස්මට හිත ගේන්න. එක අරමුණකට හිත ගේන්න. ඒත් ඔබ කරන්නේ හැබැයි හිත දැකීමයි. එක මොහොතක සිත ඇති වෙනවා නැති වෙනවා දකින්නම ඕන. ඒක ලේසි නෑ. නමුත් ඔබට සිහියක් නුවණක් තියෙනවනේ. සිහිය කියන්නේ සිහිය පිහිටනවා. නුවණ කියන්නේ ඔබ සිත හටගෙන නැති වෙන බව නුවණින් දකිනවා. මෙයයි මාර්ගය තුළ
ඔබ ප්‍රතිපදාව පිහිටන ආකාරය. ආර්ය භූමියේ ප්‍රතිපදාවක් වන්නේ මේ සිත ඉපදී නැති වෙන ඒ සිතේ උපත මරණය පමණයි අපිට තියෙන්නේ. ආර්ය භූමියේ ශරීරයේ පොළොවට පස් වෙන මරණයක් ගැන නෑ කතාවක්. ශරීරයේ පොළොවට පස් වෙන මරණේ සම්මුතියේ හදාගත්ත සිතුවිල්ලක් පමණයි. ආර්ය භූමියේ සදා අමරණීයයි. එවැනිම ඒ සිතුවිල්ල සම්මුතිය තුළ භාෂාව තුළ තියෙන ඒ මරණය කියන කතාව ආර්ය භූමියේ නැහැ. ආර්ය භූමියේ තියෙන්නේ එක්ෂණික සිතේ මරණයක්. මේ ෂනේ හැම ෂනේම තියෙනවා නැති වෙනවා එපමණයි. ඒ දකින්න කෙනා ඊගාව අධියරට එන්න පුළුවන්. ඒත් මේ සිත දැකීමමයි. හැබැයි ඊට වැඩි ගැඹුරින් ඊගාව අධියරේ දකින්නේ. ඊගාව අධියරේ ඔබ දකිනවා මේ සිත මේ මොහොතේ හටගත්ත සිත බාහිර එකක් නෙමෙයි. ඔබ දකින දෙයක් තියෙනවනම් ඒක බාහිරේ. ඔබ හිතන දෙයක් තියෙනවනම් ඒකත් බාහිරේ. මේ මොහොතේ ඔබේ සිත බාහිර එකක් නෙමෙයි. බාහිර පොත් නැහැ. ඒවා හිතේ සම්මුති. මේ විඥානේ මායාව මවනවා. පෙර මතකයෙන් ගත්ත සම්මුති එළිය හැඩතල වලට ගැට ගන්නවා. ඊට පස්සේ කියනවා අර තියෙන්නේ පොත. ඔබ දැන් පොතක් ගැන හිතනවා. ඔබ ඇවිදිනකොට ඔබගේ සිත බලයි නම් ඔබ කාර්යාලයට යනකොට ඕනම තැනක ඔබ කොහේ හරි ඇවිදිනකොට ඔබට එක මොහොතෙම සිත දකින්න සිතට මේ ඔබගේ කර්මස්ථානයට එනවා නම් මේ ආර්ය භූමියේ ප්‍රතිපදාවට එනවා නම් ඔබ දැනෙන දෙයට සිත දිහා බලනවා කියන්නේ ඔබට සද්දයක් ඇහෙනවා නම් දැන් මේ සද්දයක්. එතකොට ඒ සද්දේ ඔබ බාහිර නෙමෙයි ඔබේ හිත කියලා දකින්න. ඔබට කකුලට දැනෙන ඇවිදිනකොට දැනෙන තද ගතිය ඒක විඥාණය දැනෙන්නේ කාය විඥාණය. බාහිර නෙමෙයි ඔබේ විඥාණයට දැනෙන්නේ කියලා ඔබ සිහිය පිහිටවන්න. නුවණින් දකින්න. ඔබ තනකොළ කොඩක ඇවිදිනවා නම් ඒ දැනෙන්නේ ඒ සුකුම ගතිය, තද ගතිය, රළු ගතිය, බොරළු පොලවක, ටයිල් පොලවක ඒ හැම එකම ඔබේ සිතම දකින්න. විඥානේ මායාව හිතමයි. පොලව කියන්නේ විඥාණයටයි දැනෙන්නේ. සිතටයි. ඔබ ඇස් දෙක පියාගෙන කකුලට සිහිය යොමු කරලා බලන්න. ඔබ ඔය ඇවිදිනකොටම කකුලට දැනෙන තද ගතිය. තද ගතියට පාටක් නැහැ. ඒක පටවි දැනෙන්නේ. තද ගතියක් දැනෙන්නේ. ඒකට පාටක් නැහැ. තොර සැරියම් පේනවා මේ පාටක්. නමුත් පාට පේන්නේ කකුලට. එතකොට විඥාණයෙන් තමයි තද ගතිය දැනෙන්නේ. ඇස් වලට දැනෙන්නේ පාටක් විතරයි. ඔබ ඇවිදිනකොට ඔබට පේන දේ, ඇහෙන සද්දේ, කකුලට දැනෙන තද ගතිය, පොළව කියලා හිතන බව, යනවා කියලා හිතන බව. අතර මේ හිතන බවක් තියෙන්නේ. හොඳට සිහිය බලන්න නුවණ තියලා. ඒ මොහොතේ ඒ සිත පමණයි. ඊගා මොහොතේ සිත. තද ගතිය කියන්නේ ඒ සිත. ඇවිදිනවා කියන්නේ ඒ සිත. ඇවිදිනවා කියලා දෙයක් මොකුත් නැහැ. ඒක සිතුවිල්ලක් පමණයි. පොළොව කියන්නේ සිතුවිල්ලක් පමණයි. එහෙම දෙයක් නැහැ.
ඒ කියන්නේ බාහිර දෙයක් නෙමෙයි ඔබේ සිතේ තියෙන්නේ. මේ මුළු ලෝකෙම හිතේ තියෙන. හිතට එන්න ඔබ. හිත තුල ඉන්න. බාහිරෙන් පුළුවන් නම් මිදිලා හිත තුල ඒ දේවල් ඒ විදිහටම කරන්න. එවිට ඔබ මේ මාර්ගය තුල ප්‍රතිපදාව තුල දියුණුවක් ලබනවා. ඔබ බලන්නේ දියුණුව ඔබට දැනෙයි. ඔබට එතකොට කවදාවත් බාහිරින් ඔබට ගැටලුවක් එන්නේ නැහැ. බාහිර කෙනෙක් බැන්නත් ඒ ඔබේ හිතම දකින්න. බැනුම් කියන දේවල් හිතම දකින්න. ධර්මයේම ගන්න. හැම තැනටම ධර්මයේම ගන්න. ධර්මයෙන්ම වෙන්න. ජීවිතේම ධර්මයෙන්ම දකින්න. ධර්මයේ දකින්නා මාව දකි. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. බුදුන් වදාළේ නිසයි. ඔබ දකින්නේ බුදුන්. ඔබ ඔබේ සිත දකිනම් සිත නුවණින් දකිනම් ඔබ ඒ සිත නැති වෙනවා දකිනවා. ආයතව ඔය සිත දැන් මේ ඇවිදිනකොටම සිත් පරම්පරාවක් දකිනවා. තද ගතිය දකිනවා. හිතට එනවා මේ ඇවිදිනකොට දැන තද ගතියක් දැනෙනවා. ඊට පස්සේ එනවා වර්ණයට හිත යනවා. ඊට පස්සේ වටපිට බලනවා. ඒ වට හිත යනවා. ඊට පස්සේ සද්ද වලට වාහන වලට හැම එකටම හිත යනවා. හිත දුවනවා. හිත යනවා. ඔබ යනවා නෙමෙයි හිත යනවා. මෙතන කෙනෙක් නැහැ. මෙතන කෙනෙක් නැහැ. මේක හොඳට ඔබ ඔබගේ සිත අධීර කීපයකට ලියන්න. පළවෙනි අධීර විදිහට ඔබ පළවෙනි වතාවට නම් මේ ප්‍රතිපදාවට එන්නේ. ඔබ සිත යන රටාව දකින්න. සිතෙන් මිදෙන්න මාර්ගය තමයි. නමුත් පළවෙනි අධීර ඔබ සිත දකින්න යන රටාව දකින්න ඕනේ. එතන තමයි ඔබ ලෝකේ වෙනස් වෙන තැන. ඔබ බාහිර ලෝකේ ඇත්ත කරගෙන ඉන්නේ. සත්තුත් ඉන්නේ එතන. පෘථග්ජන භූමිය එතන. ඔබ දැන් ආර්ය භූමියට එන්න ඕනි. ඔබ කාටවත් කියන්න අවශ්‍ය නැහැ. මුළු ලෝකෙම නිහඬයි. ඔබ අභ්‍යන්තරයේ ඔබගේ පරිවර්තනයේ කිසි කෙනෙකුට තේරෙන්නේ මේක එක දවසක් කරලා මදි. ඔබ මේක නිතරම පුරුදු කරන්න ඕනි. මේක ගොඩක් වෙලාවට ඔබගේ සිත යම් කිසි ගැටලු වල ප්‍රශ්න වල ඉන්නකොට මේක වෙන්නේ නැහැ. සිහිය යොමු වෙන්නේ නැහනේ. සිහිය ඒවට යන මොකද අර කාලාන්තරයක් පුරුදු වුණු ස්වභාවයෙන් එකපාර මිදෙන්න බෑ. එකපාර එක දවසින් එහෙම කාලාන්තරයක් පුරුදු කරපු දෙයින් ගැලවෙන්නේ නැහැ. හිතන්න පුළුවන්. හිතලා ඔබට දැනුමක් ඒක ගන්න පුළුවන්. නමුත් ඔබේ ප්‍රතිපදාව අවශ්‍යයි. ප්‍රායෝගිකව මිදීම සඳහා ප්‍රතිපදාව අවශ්‍යම වෙනවා. ධර්මයේ මේ දැනුම නෙමෙයි ධර්මයේ කියන්නේ. ඒකත් ලෞකිකයි. ධර්මයේ කියන්නේ මාර්ගයේ තියෙන්නේ ඔබගේ මිදීම තුළයි. එහෙමනම් ඔබ සිත දැකීමයි ඔබගේ මාර්ගය තුළ දියුණුව කියන්නේ. මේ ඇවිල්ලා කවදාවත් ගිලිහෙන්නේ නැති ඒ ආර්ය භූමියේ ලෝකෝත්තර භූමියේ සමාධිමත් සිත කරා ඔබ යන්නේ. මේක සතර ඉරියව්වේ සවිතක්ක සවිචාර සමාධියක්. ඔබට මේ හරහා ලැබෙනවා අනිමිත්ත සමාධියක්. ඒක හැම ස්ටෙප් එකකම තියෙනවා. මේ අනිමිත්ත සමාධියේ අධියර කීපයක් අපිට පේනවා. සෝවාන් මාර්ග සිත සමාධියක් තියෙනවා මාර්ගය දකින. සෝවාන් ඵල සිතේ සමාධියක් තියෙනවා දකින. වගේම හැම මේ ලෝකෝත්තර සිත් 8ම සමාධිමත් වෙවි යනවා. ඒකට හේතුවක් තියෙනවා එහෙම කියන්නේ. මාර්ගසිත වෙනයි ඵලසිත වෙනයි. මාර්ගසිතේ ලබන දියුණුව ඵලසිතට ලබන දියුණුවක්. මේ හැම මොහොතකම ඔබ මේ එකින් එක ඔබ කරන්න ඕනි ඵල පස්සේ හොයාගෙන යන එකක් නෙමෙයි. ඔබ තවත් ආසාවක් පස්සේ දුවන එකක් නෙමෙයි. ඒක මාර්ගේ නෙමෙයි. එහෙම හිතුනොත් ඔබ දකින්න ඒකත් සිතුවිල්ලක් කියලා. හැම මොහොතෙම සිතුවිලි සේරම ලෞකිකයි කියලා දකින්න.
සිතුවිලි සේරම ලෞකිකයි. ඔබ හිතනවා නම් යමක් ඒක ලෞකිකයි. මේ මොහොතේ සිත දකිනවා කියන එක සිහියක් තියෙන්නේ. නුවණක් තියෙන්නේ. ඒක හිතන දෙයක් නෙමෙයි. ඔබ සිහියෙන් ඔබට ඒක දැනේවි. මාර්ගය මොකද්ද කියලා දකිනකොට. ඔබ ගෙදර කරන කටයුත්තකට ගෙදර නම් ඉන්නේ. ඔබ පොල් ගානකොට උයනකොට මේ පොල් මේ හැම දෙයක්ම එළවලු කපනකොට ඒ හැම ඉරියව්වක්ම ඔබ කොලයක් ගන්නවා වෙන්න පුළුවන්, පිහි දානවා වෙන්න පුළුවන්, අතු ගන්නවා වෙන්න පුළුවන්, ඔබට හිතෙනවා වෙන්න පුළුවන් මේක හරි නෑ කියලා. ඒ හැම එකම සිතුවිලි කියලා. සිතුවිලි විදියටම දකින්න. ඔබ කරන හිතන හැමදේම හොඳ වේවා නරක වේවා පුඤ්ඤාභි සංඛාරක් කිව්වත් සසරමයි, අපුඤ්ඤාභි සංඛාරක් කිව්වත් සසරමයි, ආනෙඤ්ඤාභි සංඛාරක් කිව්වත් සසරමයි. ඔබ රැවටිලා ඒ අල්ලගෙන යන ඒ අනුසෝතයේ තියෙන සසරක්මයි. ඔබ හිතනවා මේක හොඳ වැඩක් කියලා. ඒකත් සිතුවිල්ලක් විදිහට දකින්න. ඒ හොඳ වැඩක් කියලා හිතලා කරන එකත් ඔබ ඒක හොඳයි කියලා හිතන එකත් සිතුවිල්ල. දැන් මේ මාර්ගයේ හොඳට ධර්මයේ හොඳට ශ්‍රවණය කරපු කෙනෙක් නම් හොඳට ශ්‍රවණය කළා නම් තියෙන්නේ එයා දර්ශන සමාපත්තියටපත් වෙනවා කියන්නේ එයා දන්නවා හොඳටම මේ සේරම සිතුවිලි කියලා. හොඳයි කියන්නේ සිතුවිලි. නරකයි කියන්නේ සිතුවිලි. ඒව තුල තියෙන සසර. ඒව ලෞකිකයි. ලෞකික භූමිය කර්මයේ ඵලයක් තියෙන්නේ. මොකද තමන් විශ්වාස කරන තැන චේතනාම් භික්කවේ කම්මං වදා තියෙන්නේ. එතනින් මිදීමක් වෙන්නේ නැහැ. එතන තවත් සසරක් හදන්න. හොඳ සසරක් නරක සසරක් දෙකම සසරමයි. කර්මඵලයේ වගේ නෙමෙයි. කර්මඵල භූමියේ සිතුවිලි වල තියෙන්නේ. සිතුවිලි ඔබ දකින තැන ඔබ සිතුවිලි වල සත්‍ය දකිනවා නම් ඔබ කර්මඵලයේ හම්බ වෙන්නේ නැහැ. එතනින් මිදෙනවා. නිවන් මගට ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියනවනම් ඔබ මේ බුදුසිත දකින්න ඕනි. නැත්තම් ඔබ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා මතු උපදින බුදු කෙනෙක් පතන්න බෑ. එහෙමනම් ඔබට ඒක සරණක්වත් නැහැ. ඒකට හේතුව බුදුන් සරණ තියෙන්නේ මේ මොහොතේ සිත දකින කෙනාට පමණයි. ධර්මයේ සරණ තියෙන්නේ මේ මොහොතේ සිත දකින කෙනාට පමණයි. සංඝ සරණ තියෙන්නේ මේ මොහොතේ ඒක දැකීම තුළ පමණයි. ඉතින් මේ තෙරුවන් සරණ යන්න බෑ සිත දකින්න නැති කිසි කෙනෙකුට. මේ මොහොතේ මේ බුද්ධක්ෂණය දකින්නම ඕනි. ආර්ය භූමියට ප්‍රවේශ වීමත් බෞද්ධයෙක් බවට පත්වීමත් එකටමයි තියෙන්නේ. මේ වෙනුවෙන් ධර්මයක් ප්‍රකාශ කරනවා නම් මේ මාධ්‍ය තුළ අතේ ඇඟිලි ගන්නටත් වැඩි අඩුයි. ඒ පරම සත්‍ය දේශනයක් අහන්නත් මහා වාග්යයක් තියෙනවා කියලා අපිට හිතෙනවා. ඉතින් මේ මොහොතේ සිත දකින්න ඔබ පෑනකින් යමක් ලියයිද පොතක ඒත් සිත දකින්න. අපි මෙච්චර උදාහරණ ඔබට කියන්නේ ඔබට මතක් වෙයි. එතකොට හැම මොහොතෙම මේකත් සිත දකින්න. මේකත් සිත දකින්න කියලා. මේ ඔබට මේ ඇහෙන දේ ඔබගේ නුවණක් ඔබගේ දැනුම නුවණක් බවට පත් වෙනවා. ඔබ සිත දකින්න පුරුදු වෙනවා. ඒ වෙනුවෙන් අපි මේ දේ ඔබට ඉදිරිපත් කරන්නේ. ඔබ මොන හරි ලියන්න ගියත් මේ තද ගතිය, මේ පෑන, ඒ හැම එකම ඔබගේ සම්මුතිය තුළ දකින්න ප්‍රඥප්ති සිතුවිලි කියලා දකින්න. ඊට පස්සේ ලියන කාරණාව, ඔබ ලියන වචන, ඒවත් සිතුවිලි කියලා දකින්න. ඒවත් ලෞකිකයි කියලා දකින්න. දැන් මේ සේරම ඔබේ සිත දකිනවා. ඔබේ හිත මේ හිත යනවා. මොකද ඔබ
ඔබව ඔබ පාලනය ඔබට ඔබ වග කියන්න ඕනි. එහෙනම් ඔබේ සිත ඔබ අත්හැරියොත් අර චප්පන්නක සූත්‍රයේ කින් සුඛසෝම සූත්‍රයේ අර ආයතන 6 චප්පන්නක සූත්‍රයේ ආයතන 6 ඇදගෙන යනවා එක එක පැතිවලට. අන්නේක ඔබට ඔබේ සිත ඒ ඔස්සේ ඇදගෙන යනවා. ඔබට හිතෙනවා නම් දැන් ටීවී එක දාන්න, නාට්‍යයක් බලන්න, ප්‍රවෘත්ති අහන්න. ඒත් ඔබේ සිත දකින්න සිත ඇදගෙන යනවා. ඔබේ කය, කන, නාසය, දිව අනිත් ආයතන 6ම අනිත් ආයතන ටිකත් ඇදගෙන යනවා මේ ඇසෙන් ආපු ඒ සිත විඥානේ. නිසා මනෝ විඥාණයෙන් ආපු අරමුණු ඔස්සේ. එතකොට මේ ඒත් සිතයි. එහෙම හිතන්නේ මගේ හිත. ඒක හිතන්නේත් මගේ හිත. මගේ හිත දකින්නකොට අපට ගොඩාක් දේවල් පේන්න ගන්නවා. හිත ඇතුලේ. හැබැයි හැම එකකම ඔබ සත්‍ය දකින්න ඊට පස්සේ දෙවෙනි අධියරට එන්න. පළවෙනි අධියර සිත ඇතුළට රිංගන්නේ නැහැ. සිත දිහා බලා සිටීම. දෙවෙනි අධියර අපි ඔබට පැවසුවා ඒ සිත දකින්න කෙනාට ඊගාව අධියර තියෙන්නේ. හැබැයි මේ සෝවාන් මාර්ගඥානේ ඒ සෝවාන් මාර්ගයේ තුලයි ඔබ දැන් ඉන්නේ. එම දකින්නවා නම් සිත හරි එක මොහොතක් එක ක්ෂණයක් දකින්නවා නම් බුදුන් වහන්සේ දාන 1000ක් දෙනවට වැඩි එක අගය කරනවා. මේ ක්ෂණයක් සිත දකින්නවා නම් සතිච්ච පරියෝදපණං කුසලස්ස උපසම්පදා කියන්නේ මේ සිත ක්ෂණයක් දකින්න එකට. සබ්බ පාපස් අකරණ සියලුම මේ සිතුවිලි අකරණ අකුසල මේ සියලුම සිතුවිලි නෙමේ කුසලයේ කියන්නේ ක්ෂණයක් සිත දැකලා මුදෙන එක. ඉතින් කුසල මහා කුසලයක් මෙතන තියෙනවා. මේක කුසලයක් වෙන්නේ ඔබ මේ සමහරට මේ දක්වා අහපු සියලුම බණ ධර්මයේ අහලා තියෙන බොළඳ තැනකින් මේ ලෞකික භූමිය තුල හොඳයි කියන දේත් අන්තයක්. ඒ හොඳයි කියන දේට තමයි කුසලය කියලා තියෙන්නේ. පින් කුසල් කරනවා කියලා රැස් කරන එකක් තමයි ලෞකික භූමියේ තියෙන්නේ. නමුත් ලෞකික භූමිය කියන්නේ පෘථග්ජන භූමිය. ඒකේ කර්මයට තමයි පෙන්වන්නේ යහපතක් කියලා. මුත් යහපතක් කිව්වට එතන තියෙන්නේ සසරමයි. නිවන් මඟ කියන්නේ සසර නෙමෙයි. සසරෙන් මිදෙන මඟක්. හැබැයි මේ මොහොතේ එක සිතක් ඊගාව සිතක් මේ සිත එතන එන්නේ සිහිය ඔබට එනවා නම් විතරයි ඥාන වලට ඔබ එන්නේ. මේ සිත දකින්න එක ප්‍රඥාව. සිතේ සත්‍ය දකින්න එක දැන් ඊගාව අධීරට අපි එනකොට ප්‍රඥාව එන්නේ. ඒ කියන්නේ දැන් මේ සිත මෙහෙම එනවා යනවා දකින්න එක විපස්සනාව. ඒක විදර්ශනාව නෙමෙයි විපස්සනාව. ගොඩාක් අයට මේවා පටලවාගෙන ඉන්නවා. අපිට ඒකට ගැටලු නැහැ. ඔබ හරිද අපි කියනවා. ඔබ ඒ මාවතට එන්න. ඒ විපස්සනාව. සිත දැකීම විපස්සනාව. සිතුවිලි යනවා එනවා දැකීම. එතනයි උද්‍යව ඥානයේ ආරම්භය පච්චේ පරිග්ගා ඥානෙ. සිත දකින්න එකයි. එතන විපස්සනා භාවනාව තියෙනවා. ගොඩක් අය සමතේ දන්නවා විපස්සනාව දන්නේ නැහැ. ඒක ලෝකෝත්තර භූමිය. මෙතනින් ප්‍රවේශය තියෙන්නේ. දකින්න මොන් දිගටම දකින්න ඕනේ. ඊගාව අධිරවලදීත් මේ මෙතනින් ගාන පාදම වැදගත් වෙනවා. සිත දකින්න තරමට තමයි යන්නේ ගමන. ඉතින් ඊගාව අධිරට ඔබ එනවා නම් ඒ දකින්න සිතේම සත්‍ය දකින්න ඕනේ. ඒකට ඔබේ ධර්ම ශ්‍රවණය කරපුවා මේ දක්වා ඔබ අසපුවා ඒ ඊටම වැදගත් වෙනවා. අපි ඉදිරිපත් කරලා තියෙන ඒ දේශනා සමහර වෙලාවට දේශනා එක දිගට අහන්න අමාරුයි. ඔබ ඉතින් බොහොම පරිස්සමින් ඔබට අවශ්‍ය කරන කාරණාම ඉස්මතු කරගෙන මේ මාතෘකා අපි ඒ වෙනුවෙන් හදලා ඉදිරිපත් කරේ නිසා ඉතින් බොහොම පරිස්සමින් ඔබට ඔබ ගාව තියෙන අඩුපාඩු තියෙන කාරණාවට අදාළ දේශනා අහන්න. නැත්තම් අනවශ්‍ය විදිහට එකම දේ නැවත අසීමෙන් පාරක් නැහැ. ඉතින් ඔබ මේ ධර්මාත්ථි ඥානේ නැත්තම්
අර ධම්මවිජය සම්බොජ්ජංගය කියන එක ධර්මයේ තමන්ගේ අවබෝධය තියෙන්න ඕනනේ. සුතවත් ආර්ය ශ්‍රාවකෙක් තන මේ ගමන තියෙන්නේ. එහෙනම් ධර්මයේ හොඳින් නිවැරදි ධර්මයේ තමන් අහන්න ඕන. ධර්මයේ කියලා ඔය දැන් නම් ඔය අපිට දකින්න ලැබෙනවා ඇත්තටම මේ YouTube එකේ වුණත් 100ක් ගත්තොත් 10ක්වත් නැහැ හරි දෙයක්. මෙහි මොනවද කියවනවා. මේ පොඩි කාලයයි තියෙන්නේ. මේ සිත දකින්න ඕනේ. ප්‍රතිපදාවට එන්නත් ඕනේ. ධර්මයේ දැනගන්නත් ඕනේ. ධර්මයේ දැනගන්න එක තමයි අමාරුම කටයුත්ත. ප්‍රතිපදාවට දැන් සත්‍ය ඥානයේ තියෙන කෙනාට කෘත්‍ය ඥානෙ. එහෙනම් ප්‍රතිපදාවට එන්න කෘත්‍ය කියන්නේ ප්‍රතිපදාව. ප්‍රතිපදාවට ඔබ එනකොට ඔබට තියෙන සත්‍ය ඒ කියන්නේ දර්ශන අවබෝධය නැතුව ඔබට ඒකට එන්නත් අමාරුයි. බෑ කියලා බෑ. උපරිම වීරයෙන් උත්සාහයෙන් මේ කටයුත්තට එන්න වෙනවා. අපේ ඇඟේ කෑල්ලක් නරක් වෙලා කුණු වෙලා කැන්සර් එකක් හැදිලා පිළිකාවක් හැදිලා අපේ ඇස් උඩ ගිහිල්ලා අපේ ඇඟ රැලි වැටිලා මේ ඔබට ඒව දකින්න ලැබෙනවා ඇති එක එක්කෙනාගේ දේවල්. ඒවා ස්වභාව දකිනකොට මේ අපි මොහොතක් හරි හොඳට ඉන්නවනම් අයියෝ අපි මේ ධර්මයේ මේ සසරින් මිදෙන්න ඕනි කියන අදහස ඇති කරගෙන මේ සත්‍ය මේ ලෝකය අවබෝධ කරගන්න ඕනි කියලා මේ හොඳට මේ අසකන තියෙන මොහොතේ ඒක නොකළොත් හරි අපරාධයක් කියලා තේරිලා මොනවා හරි තියෙන දෙයක් හදාගෙන ඒවත් කාලා මොනවා හරි ලැබෙන දෙයක් ලැබෙනවා නම් ඒ දේ තියෙනවා නම් තවත් අනවශ්‍ය විදිහට මේ නිකම් ඒවා මුතු වෙන්නේ නැතුව ඒ තමන්ගේ වටිනා කාලේ මේ වෙලාවක් ලැබෙන හැම මොහොතෙම ඒ වටිනා මොහොත මේ වටිනා මේ ජීවිත කාලය තුළ ඔබ මේක මිදෙන්න සත්‍ය දැනගන්න ඒ කාලය යොදන්න. කිතාම වැදගත්. මේ ගොඩාක් ඒවට අපි ඇබ්බැහි වෙනවා. ධර්ම දේශනා වලටත් අපි ඇබ්බැහි වෙනවා. අපි පුජ්‍යල සරණ වලට යනවා. මේ සිත හැමතිස්සෙම මායя වගේ කොහෙන් හරි තාත්ම තණ්හාවෙන් අල්ල ගන්නවා. ඒ මේ ලෝකෙම තියෙන මායя තමයි තියනවා කියලා ගන්න එක. මේ ලෝකේ කිසිම දෙයක් එහෙම තියෙන දේවල් නැහැ. මේකේ වටිනා පැත්ත තියෙන සිතට මේ හැමදේම ගලපන්න. මේ සිතක් පවතින්නේ නැහැ. හැම ස්තනේම සිත නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. ඒකට අපි දකින්නද ඇති වෙනවා නැති වෙනවා කියන එක දැනුමක්නේ. නමුත් ඒක නෙමෙයි ධර්ම මාර්ගයේ ඒක හරි. ඒකත් දකින්න එක හොඳයි. නමුත් මේ සිතට සත්‍ය පෙන්නනවා කියන්නේ දැන් දෙවෙනි අධ්‍යයනයනේ. දෙවෙනි අධ්‍යයනයට එනවා නම් ඔබ මේ සිත එන අරමුණ ඒ ස්පර්ශයෙන් එන මේ සිතේ එන අරමුණ මායාවක් කියලා දකින්න ඕනේ. මේ සිත මායාවක් කියලා දෙවෙනි අධ්‍යයනයේ ඔබ සිත මායාව දකින්නම ඕනේ. ඒ කියන්නේ ඔබ දැන් මේ එන සිත ඔබ දැන් ඊගව සිතක් දැන් දකින්න පළවෙනි අධ්‍යයනයේ. පළවෙනි අධ්‍යයනය අපි පෙන්නුවා මේ සිත දකින්න එක කියලා. හැබැයි ඔබ දෙවෙනි අධ්‍යයනයට එනකොට මේ සිත දකින්න එකෙන් නැවතිලා බෑ. ඒ දැකපු සිතක සත්‍ය බලන්න වෙනවා. ඉතින් ඒක කරන්න කලින් ඔබ අපිත් හිතනවා නිතරම සිත දකින්න පැත්තට එන්න ඕනේ. පුළුවන් නම් දවසට එකක් හරි දෙකක් හරි පුළුවන් ප්‍රමාණය ඇත්ත දකින්න සිත. ඒ කියන්නේ ඇත්ත දකින්නා කියන්නේ ඒ සිත ඇති වෙනව නැති වෙනව දකින්න එක පැත්තකින්. තව පැත්තකින් ඒ සිත තමන්ගේ බාහිර එකක් නෙමෙයි තමන්ගේම ඇතුළාන්තයෙන්ම සම්මුති වලින් පෙරමතකයෙන් හටගත්ත සිතක් කියලා දකින්න ඕනේ. දැන් මේ දැකපු හිත බාහිර එකක් වෙන්නේ කවදාවත්. බාහිරින් කිසි දෙයක් නැහැ. මේක තියෙන්නේ ස්කන්ධානම් පාතිභව ආතනම් පටිලාභයන් උච්චති ජාති කියන්නේ භවයත් මේ සිතේමයි හැදෙන්නේ. උපතක් මරණයත් ඒ භවයේ තුලයි තියෙන්නේ. ඒතකොට දැන් පොත කියලා ගත්තොත් ඒ පොත කියන්නේ භවයේ. ඒතකොට පොත කියන භවයේ හැදෙන තැනමයි පොතේ උපතත් මරණයත් තියෙන්නේ. පොත කියලා ගත්ත තැනමයි සමුදය කියන්නේ පොත. ඒක පෙරමතකයෙන් ආපු නම.
සම්මුතිය පෙරමතකයෙන් ගලපන්නේ. දැන් ඒ ගලපන විදිය තමයි ස්කන්ධ කියන්නේ. ඒ කියන්නේ දැන් මේ ආපු හැඩතලයට තමයි ස්පර්ශ කියන්නේ. දැන් ස්පර්ශ කියන්නේ බිම්බේ. බිම්බේ කියන්නේ ප්‍රතිබිම්බේ. ඒක ප්‍රතිබිම්බේ කියන්නේ බාහිර තියෙන එක නෙමෙයි. ඒ හැඩතලයක් විතරයි. එතකොට ඒක ප්‍රතිබිම්බේට ඒ තමයි ඒ වේදනා කියන්නේ. ඒ රූප වේදනා කියන්නේ රූප කියන්නේ දැන් ඔය ශබ්ද රූප ගන්ධ රූප රස රූපට ඔක්කොම ඕනම අරමුණක්. ඒක ඇවිල්ලා ප්‍රතිබිම්බයක්. ස්පර්ශයෙන් නම් ප්‍රතිබිම්බයක්. මනසිට එන්නේ ප්‍රතිබිම්බයක්. එතකොට මනසට අරමුණු වෙන්නේ ධම්මනේ. බාහිරට යන්න බෑ. හොන්දට දකින්න මේ තැන. ප්‍රතිබිම්බයි එන්නේ ඒවත් ඇවිල්ලා ධම්ම ආරම්මන. එතකොට ඒක මොනවද රසද තිත්තද පාටද සද්දද ඒක අදාළ නැහැ මනසට. මනසට එන්නේ ඒක මේක ප්‍රතිබිම්බේ පෙරමතකයෙන් මේක හොයනවා මොකද්ද කියලා. ඒකයි විඳීම් කියන්නේ. ඒ වේදනා සංඥා කියන්නේ. ඒ හැඩතලේ වේදනා හැඩතලේ හඳුනා ගැනීම තමයි සංඥා පෙරමතකයෙන්. ඊට පස්සේ සංඛාර කියන්නේ ඒක පෙරමතකයෙන් මේ වේදනා සංඥා ගලපලා එකතු කරලා මෙයා දැන ගැනීම බවට පත් වෙනවා. මෙයා මේ ආපු හැඩතලයට පෙරමතකයෙන් ගලපලා මේ ක්‍රියාවලිය සංඛාර ගන්නවා එකතු කරලා. එතකොට ඒකට උදව් වෙන ඊගාව සංඥා ටිකක්. අර තමන්ගේ පෙරමතකයේ එකට එනකොට එනවා මේ හැඩතලයට ශබ්දයට ඔක්කොම එකතු වෙලා සංඛාර වලින් එනවා. සංඛාර වලින් මේ එන එක පොත කියලාම එනවා. ඒ හැඩතලේ එනකොටම මේ පෙරමතකයෙන් එනවා. මේක වේගෙන් සිද්ධ වෙනවා. මේ සිත පොත කියන සිත අපිට එන්නේ පොත කියන එක. පොත කියන එක එතකොටම අතීත වෙලා ඉවරයි. ඒ කියන්නේ පොත කියන්නේ අතීත සංඥාවක්. අතීතේ ඉන්නේ ඔබට පෙර සම්මුති වලින් මේ නාමයේ පොත කියන නාමය ආවේ. එතකොට ඒක පොත කියන සිත එනකොටම ඒක අතීත වෙලා ඉවරයි. එතකොට අපිට වර්තමානයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ සිතත් අතීතයි. ඒ සිතත් පොත කියන එකත් සමුදයට ගත්තොත් ඒක බාහිර කියලා ගත්තොත් එතන කර්ම රැස් වෙනවා. එතන කර්ම රැස් වෙනවා. එතන ඒකට පොත ආස වෙනවා. එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. රාග දේශ මොහ ඇති වෙනවා. එතනයි තණ්හා වෙන තැන. එහෙම පොත කියලා බාහිරින් හම්බුනොත් තමයි එයාට නැවත සසරක් තියෙන්නේ. කර්ම රැස් වෙන්නේ. ඊගාවට සසරක් හදාන්නේ. ඒක සම්මුතියෙන් ඒක ඇත්ත වුණොත්. හැබැයි එයා ඒ සිත දැක්කොත් ඒකේ මිදුනොත් ඒ සිතේ ඒ කියන්නේ මේ දෙවෙනි අදියර තමයි මේ අපි මේ ධම්මට්ටි ඥානෙ එතනට ඕනි මේ සත්‍ය ඥානෙ තමයි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ යා වේදනා සංඥා සංඛාර විඥානේ දැන ගැනීම තමන්ගේ හිතමයි කියන එකයි දකින්නේ. ඒකයි අපි කියන්නේ හැම මොහොතෙම පේනවනේ මේ හිතනවා කියලා. ඇහෙනවනේ මේ හිතනවා කියලා. අපි හැම එකම සිතුවිලි තියෙන. චිත්තචෛසික. රූප නිබ්බාන. ඕක තමයි ඇත්තටම මේකේ තියෙන්නේ මේ මාණික්කේ. එතකොට මේක සත්‍ය දකිනකොට ඒක බාහිරින් හම්බ වෙන්නේ නැහැ. හැඩතලයට ඒ සම්මුතියාවේ මේන් කියලා අවබෝධයි. අන්න දෙවනි අධියර සිතේ සත්‍ය දකිනවා. සත්‍ය දකිනවා කියන්නේ ඒ සිත බාහිර එකක් නෙමෙයි කියන එක දකිනවා. ඇතුළෙම හදාගත් එකක් කියලා දකිනවා. ඒකත් මායාවක් කියලා දකිනවා. මොකද ප්‍රතිබිම්බයකටයි මේක පෙරමතකයෙන් ගත්ත නිකන් සම්මුති නාමය නිකන් මායාවක්. කොහෙවත් එහෙම එකක් නැහැ. එහෙම එකක් බාහිර කොහෙවත් නැහැ. ඒක මායාවක්. මේක දෘෂ්ටියක්. ඒක බාහිරෙන් අල්ලගත්තොත් තමයි ඒක දෘෂ්ටියට බල ගැන්වීමක් වෙනවා. එතකොට ඒක බලයක් බවට පත් වෙනවා. එතකොට ඒක උපාදාන කර බාහිරින් අල්ලගත්තා වෙනවා. ඒක එහෙම වුණොත් එයා ඒකේ ජීවත් වෙනවා. එහෙම වුණොත් ඒක එයා නන්දි රාගය එනවා. එතකොට එයා භව රාගය එනවා. එයාට භව රාමා කියන තැනට එනවා. එතකොට ඒකට ඇලෙනවා. එතකොට තණ්හාව මේ ඕන වචනයක් කතා ගන්න පුළුවන්. උපාදානේ තණ්හාව කෙලෙසේ කොම තියෙන දෙයක්. එහෙම සිතට රැවටුණු තැනයි. විජානාති කියන තැනට එනවා. පෙර දහම අපි කලින් කතා කරලා තියෙනවා ඔබ දන්නෝනේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඤ්ඤාණ තින්න සංගති පස්ස පච්චා වේදනා යම් වේදිතං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේතං ප්‍රපංචේති යම් ප්‍රපංචේතං ප්‍රජානාති කියන්නේ සිතේ ඇත්ත දකිනවා. විජානාති කියන්නේ රැවටෙනවා. බාහිර ඇත්ත වෙලා උපාදාන වෙලා තණ්හාව ඇති වෙලා කෙලෙස් ඇති වෙලා භවරාමක් කියන භවයට ඇල්ම ඇති වෙලා නැත්තම් භවයට ගැටිලා
කොහොමරි සසරක් හැදෙනවා. පුඤ්ඤාභි සංඛාරා පුඤ්ඤාභි සංඛාරා පැත්තට යනවා. වචී සංඛාර කාය සංඛාර මනෝ සංඛාර පැත්තට යනවා. කර්මේ රැස් වෙනවා. බාහිර ඇත්ත වුණොත් කතා වෙනස්. හැබැයි ඒක මිදුනොත් පටිච්චසමුපාදය එතනින් බිඳ වැටෙනවා. එතනින් එයාගේ විඥාන සංකාරපච්චය විඥාන වෙන්නේ නැහැ. විඥාන පච්චය නාම රූප හැදෙන්නේ නැහැ. බාහිර එකතු වෙන්නේ නැහැ. එතකොට එතන අවිද්‍යාව බිඳ වැටෙනවා. එතකොට අවිද්‍යාව පච්චය සංකාරය වෙන්නේ. සංකාර පච්චය විද්‍යාව වෙන්නේත් නැහැ. දෙපැත්තෙන් පටිච්චසමුපාදයේ බිඳ වැටෙනවා. ඒ විඥානේ අපපටිච්ච විඥානයක් කරන බාහිරපත්ත වෙන්නේත් නැහැ. අනිදර්ශන විඥානය. දර්ශනතලයේ විඥානට එන්නේත් නැහැ. විඥානේ අනිදර්ශන විඥානය කියන්නේ සත්‍ය දකින විඥානය. ඉතින් එයාට ක්‍රියාවලියක් විතරයි එතකොට වෙන්නේ. පොත කියන එකත් ක්‍රියාවලියක් විතරයි. ක්‍රියාසිතක් බවට පත් වෙනවා. පොත දෙයක් බවට පත් වෙන්නේ නැහැ. පොතක් කියලා යට අගයක් එන්නේ නැහැ. පොතකට අගයක් නැහැ. පොතක් කියන එහෙම අනිත් ඇයට එනවා වගේ වටිනාකමක් එහෙම කතාවක් එන්නේ. ඒක හුදෙක් වචනයක් විතරක් වෙනවා. අන්නේ කෙනාට හිස් බැල්ම ස්වභාවය තමයි මේකේ. හැම දෙයකම හිස් ස්වභාවයක් තමයි පේන්නේ. මහ ශුන්‍යතාවය තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒක සිතට මේ දැන් දර්ශනය අපි කතා කරේ. නමුත් ප්‍රතිපදාව තුළ අපි කතා කරන්නේ මේ මොහොතේ දැන් ඔබ දකින්නේ හිතෙන්නේ මොකද්ද? ඇවිදිනවද? පොළව කියන එකද? ඒක මගේ හිතේ කියලානේ ගන්නෙ. ඒකත් මායාව දකිනවා. ඇති වෙනව නැති වෙනව. හිතේම ඇති වෙනව හිතෙන්ම නැති වෙනව. තර උපතත් එතන මරණෙත් එතනම දකිනවා. ඒතට ඒ කෙනා ශුන්‍යතාවය තුලයි ඉන්නේ. මේ තුන්වෙනි අධීර ශුන්‍යතාවයට එන එක ශුන්‍යතාවය දකින්න එක තුන්වෙනි අධීර. දෙවෙනි අධීරේ සත්‍ය දකින්නවා මේ හිතේ. මේක හිතේ සත්‍ය දකින්න කරන විදර්ශනාවයි තියෙන්නේ. විදසුන් නුවණ එතන ප්‍රඥාව තියෙනවා. එතන සිතුවිලි ඇත්ත වෙන්නේ නැහැ. සිතුවිලි වලින් මිදෙනවා. නාමයන්තෙනුත් රූපයන්තෙනුත් අන්ත දෙකෙන්ම මිදිලා මේ කෙනා බාහිර ඇත්ත වෙලත් නැහැ. සිත ඇත්ත වෙලත් නැහැ. තුන්වෙනි අධිරට එනකොට මජ්ජේ මන්තාන ලිප්පති කියන තැනට එනවා. ඒ කෙනා යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම්බ්‍රූමි මහා පුරුෂෝත්තේද සිම්බනි මජ්ජකා කියන තැනට එනවා. තාම වටින දෙයක් අපි ඔබට පැවසුවා. ප්‍රතිපදාව ඊටම වැදගත්. මොහොතේම හිත දකින්න, සිතේ සත්‍ය දකින්න. ඔබ රැකියාව කරනකොට කවුරු හරි ඇවිල්ලා වැඩක් කරනකොට කියනකොට හැමතිස්සෙම ඔබට 100ක් තේ මෙහෙම පුරුදු වුණොත් දිගටම ඔබේ පැත්තම පේන්න ගනි. අර පළවෙනි දෙවෙනි අධියර ඊටම වැදගත්. තුන්වෙනි අධියර ඔබ ඇත්තටම සිහිය තබා ගන්න. නමුත් පළවෙනි දෙවෙනි අධියර ඔබ රැකියාව කර පෘථග්ජනෙක් විදියට මේ තාක් හිටපු මිත්‍යා දෘෂ්ටික පෘථග්ජන විදියට අපි හැමෝටම පළවෙනි දෙවෙනි අධියර පන්නන්න ඕනි. අනේ එතනින් පස්සේ මේ තුන්වෙනි අධියර සිහිය පිහිටව ගන්න. කෙනාගේ හැටියට මේක වෙනස් වෙයි. කෙනෙකුට හිතේ මේ තුන්වෙනි අධියර ප්‍රබලව දැනෙන්න ගනි. ශුන්‍යතාවයට නිකම්ම තල් වෙලා යයි. නිකම්ම ශුන්‍යතාවයේ සිතුවිලි වල මෙතන කෙලෙස් රාග දේශ මොහොලින් මිදෙන ශුන්‍යතාවයක් තියෙන්නේ. නැතු මේ හිස්කමක්ම නෙමෙයි. අර ඔබ එහෙම ගන්න එපා. මොකද මේක තුළ යමක් සිද්ධ වෙනවා මේ ශුන්‍යතාවය තුළ. ඉස්සලා එතනට එන්න. මේ සිතේ සත්‍ය දකින්න කෙනාට ශුන්‍යතාවයට එනවා. ක්‍රියාසිත පේන්න ගන්නවා. එතකොට මේ ලෝකෝත්තර මාර්ගසිත වල ක්‍රියාසිත තමයි කොහොමද තියෙන්නේ. මේ සෝවාන් මාර්ගසිත කියන්නේ ක්‍රියාසිතක්. මේ ලෝකෝත්තර භූමිය අපි කතා කරන්නේ. ඉතින් ක්‍රියාසිත තමයි තියෙන්නේ. එතනට එන්න එතන දකින්න ඕනි එදිනෙදා සිත හැම මොහොතෙම නුවණ සිය තියාගන්න. මේක රහසක් වගේ තියාගන්න. කාටවත් වැඩි කියන්නේ නැතුණත් කමන්නේ. ඔබ රෙදි හොදනකොට මේ රෙදි තෙත ගතිය, රෙදි වර්ණේ මේක තෙත වෙනවා. හැමදේම රෙද්දක් වලට දානකොට වාහනේ හොදනකොට මොහොතේම ඔබගේ පැත්තෙන් ඔබ පුදුම විදියට ඔබ මේ කතාව හරි පුදුම හිතේ ඔබට. ඔබ ප්‍රායෝගිකව මේක පුහුණු වෙන්න ඔබට හරිම පුදුම හිතේ. ඔබ තුළ පුදුම දියුණුවක්. හැබැයි ඔබ මේ තුළ දියුණුවල වෙන්න ඔබ පුදුම විදිහේ අභ්‍යන්තර ආධ්‍යාත්මික දියුණුවක් ලබනවා. ඔබගේ හික්මීමේ හරි අමුතු විදිහට වෙනස් වෙන්නේ.
කිසි කෙනෙකුට කියන්න බෑ එක එක්කෙනාට වෙනස් වෙනවා. Tamanටම සාන්දිටිකයි මේ ධර්මයේ. හැබැයි ඔබ පුහුණු වෙන්න. පුහුණුව තුල ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේක. මේක ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා ටිකෙන් ටික ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ශුන්‍යතාවේ ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔය ඥාන ඔබට පිහිටනවා. ඉතින් මොකද්ද වෙන පාඩුව? ඥාන පිහිටන එක හොඳයි. බලන්න ඔබට ඥානයක් පිහිටුවා මේ ඥාන ඔබට පිහිනකොට බලන්න ඔබට කොයිතරම් ඒක ලාභයක්ද කියලා. කවදාවත් රුපියලෙන් ඒ ලාභය ලැබෙන්නේ නැහැ. ඔබට ওই රුපියලෙන් එකතු කරන බාහිරින් එකතු කරන දේ වලගාවට විතරයි. හැබැයි මේ ඥාන ඔබට දැනෙයි. ඔබ මුදවනවා සියල්ලගේ. ඔබට ලොකු කරදරයකදී සියල්ලගෙම සිත මුදවනවා. මහා සහනයක් ඔබට දැනෙනවා. ඔබ පිච්චෙන්නේ එන්නේ ඔබේ ගිනි නිවෙනවා. ඔබ මහා රාග ගිනි, ද්වේෂ ගිනි නිවෙනවා. මේක එකවර වෙන්නේ නැහැ. ටිකෙන් ටික ගිනිපත් වේවි නිවි පත් වේ පොඩි ළමයි අර වැටි නැගිටින පුංචි දරුවෝ අර දනගගා නැගිටින එකපාරට නැගිටින්නේ නැහැ. අන්න ඒ වගේ ගමනක් මේකේ යනවා. මාන්නි ගතිය ඒවා මේවා අපි ගාව ගොඩාක් තියෙනවානේ අපිට මේ අයින් කරගන්න ගොඩාක් දේවල් තියෙනවානේ. අපි මේ හදාගත්ත මේ පුහු මාන්නයක්නේ අපි මේ මායාවට රැවටිලා මේ මායාවට අපි හසු වෙලානේ මේ මිනිස්සුත් එක්ක අපි යනකොට අපේ තේන ඒ බාල බොළඳ ස්වභාව අපිටම පේන්න ගන්නවා සිත දකිනකොට. අපි කැමති නෑ ඊට පස්සේ අපිටම අපි අකමැති වෙනවා. අපි දකිනවා අපේ පුජ්‍යල භාවයේ නැතුව ඊට පස්සේ අපේ ස්වභාව හරි දියුණුයි ඒතෙන්. හරිම දියුණුයි ඒතෙන්. ඉතින් ඔබ මේක ප්‍රත්‍යක්ෂවම යන්න ඕනි ගමන. එක්කෙනෙකුට මේ ටික ඇහුනොත් එක්කෙනෙක් හරි හැදෙනවනේ. එච්චරයි. අපිට මේ ධර්මයේ තුල අපිට මේ දේ අපිට මේවා තුල අපිට මීට වැඩිය දෙයක් අපිට කෙනෙකුට දෙන්න නැහැ. අපිට මේ තියෙන උපරිම අපි මේ ඔබට දෙනවා. ඔබ මේ දියුණුව ලබන්න. මේක හරි අමාරුයි මුලින් කියන තරම හිතන තරම් ලේසිත් නෑ තමයි. නමුත් ඔබ උත්සාහ කරන්න කොච්චර අමාරුවෙන් හරි මුළු සසර ඕගේම නිවෙනවනේ. ඔබට පේන්න ගනි මේවා ඥාන එහෙම අවදි වෙලා එනකොට මේ ඔබ අභිඥා පැත්තට එනවා ටික ටික ගලාගෙන පුදුම දේවල් ඔබට දැනගෙන අපි ටිකක් ඔබට කිව්වා මේ ආර්ය භූමියට කරපු දේශනාවල. තව ඔබට නොතේරෙන ගොඩාක් දේ තියෙනවා. මේ අපිට කියන්න බෑ. අපි දැන් ඒවත් කියලා අපිත් ගොඩක් මේ ඒවෙන් අපි ගොඩක් අපිට ගොඩක් සමාජය තුළින් දොස් කියනවා එම් කියනකොට. නමුත් ඒක පෘථග්ජන භූමියට තේරෙන්නේ නැති නිසා. ඉතින් අපි නිහඬව ඉන්නවා එතකොට. කරබාගෙන ඉන්නවා මොනවාද? ඉතින් තේරෙන්නේ නැති අයට අපිට මුකුත් කියන්න බෑ. අපිට දොසක් කියන්න බෑ. මොකද ඒක තේරෙන්නේ නැති කමනේ. ඉතින් ඒ අසරණ කමනේ මිනිස්සුන්ගේ. ඉතින් අපි නිහඬයි. අපිට මුකුත් ඒවට අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ තුල ඔබ යන මඟ ඊටාම නිවැරදි කියලා අපි නැවත නැවතත් කියනවා. ඔබේ කෙලෙස් ෂේ වෙනවා. මේ කෙලෙස් ෂේ වෙන එක කාටවත් පේන්නේ නැහැ. සත්‍ය හිතට පෙන්නන එක විතරයි අපි කරන්නේ. කෙලෙස් ෂේ වෙන්නේ අපි කරන දෙයක් නෙමෙයි. කෙලෙස් ෂේ වෙනවා. අතරම මේ අපිට තණ්හාව නැති කරන්න බෑ. කෙලෙස් නැති කරන්න බෑ. හැබැයි මේ කෙලෙස් නැති වෙන වැඩ පිළිවෙල මේක. මේ ප්‍රතිපදාව තුළ කෙලෙස් ෂේ වෙනවා. අපි අර දවසක් කිව්වේ වාහනේ අධිවේගී මාර්ගයයි. ඒ කියන්නේ ප්‍රතිපදාව තුළ ඔබ යයි. සිතේ සත්‍ය දකිමින් මිදිමින් පෙන්නයි. හැබැයි ඔබට නොතෙරෙන ඔබේ තුළ දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි කෙලෙස් ෂේ වෙනවා. ප්‍රතිපදාව විතරයි අපි සකස් කරගෙන යන්න ඕනි. පාරුව අපි හදාගෙන අපිම අපේ පාරුව අපිට හදාගත්ත පාරු නෑ. අනුන්ගේ පාරුව වල යන්නත් බෑ. මේ ඕගතරණ සූත්‍රයේ බුදුන් වහන්සේ අපිට පෙන්නනවා මේ පාරුව හදාගෙන යන හැටි. කුල්ලෝපමංගෝ බේසික් සාම කියලා මේ පාරුව අපිම හදාගෙන යන්නේ. අපිම පාරුව හදා ගන්නවා කියන්නේ ප්‍රතිපදාව හදා ගන්නවා. ඊට ඕගතරණය කියන්නේ අපි මේ කෙලෙස් වලින් මිදෙන මේ සසර මිදෙන මේ ඕගේ තරණය කරන්නේ මෙතනින්. මෙතනින් තමයි මෙතරින් එතරට යන්න තියෙන්නේ. පෘථග්ජන භූමියෙන් ලෝකෝත්තර භූමියට ඔබ මේ යන මෙතරින් එතරට යනවා කියන කතාව තියෙන මේ පාරුව හදාගත්තොත් විතරයි. අපි ඔබට මේ දේශනේ ඉදිරිපත් කරන්නේ
මෙතරින් එතරට යන පෘථග්ජන භූමියෙන් ලෝකෝත්තර භූමියට ප්‍රවේශන පාරුව හදා ගන්නයි. පාරුව හදාගත්තොත් ඔබ එතර වුණාට පස්සේ පාරුව කරේ තියාගෙන යන්නත් එපා කියනවා. ඉතින් මේ ධර්ම මාර්ගයේ යන පාරු බොහෝ අය හිතනවා මේක මේ ඉගෙන ගන්න පොත්පත් කියලා. නැහැ. ඔබේ ප්‍රතිපදාව, ඔබේ පුහුණුව මේක ඊටාම වැදගත් මේ පාරුව. පාරුව පදින හැටි අපි කවදාවත් කතා කරමු. මේකේ තව බොහොම පරිස්සමින් යන්න ඕනි ගමනක්. ඉතින් මේක දේශන වලට සීමා කරන්න එපා. මේක හුදෙක් දේශනයක් නෙමෙයි. මේ අපේ අත්දැකීම් ප්‍රත්‍යක්ෂ දේවල් ඔබ සමග බෙදා ගනිමින් ඔබ කනවැල අල්ලගෙන යන අය වගේ අපි ඔබට මඟ පෙන්වගෙන යනවා. ඔබ සමහර විට ඉහළ රැකියාවල යෙදෙන ඔබ අතුලාන්තයෙන් ඔබගේ මනසෙන් ඔබ ඉහළයි කියලා ඔබ හිතන් ඉන්නවා. ඔව් මේ ලෝකේ කවුරුත් ලොකුවත් පොඩිවත් නැහැ. ඔබත් අපි සැවම එකම මගක. එහෙම නේද? පොළවට පස්සේ. ඉතින් මේ අපි යමක් අවබෝධ කරගත්තා. ඒ අවබෝධය ඔබ අපි නිවැරදි තැනකට අරගෙන යනවා. අද සමාජයේ අපිට බොහොම කනගාටුයි. මේ දේ ගන්න බොහොම අපහසුයි කෙනෙකුට. ඉතින් ඔබත් බොහොම වීරයකින් ගත්තොත් ඔබටත් මේක පහසු නෑ. හැබැයි ඔබේ සිත සකස් වුණොත් ඔබ මේ ගමන යනවාමයි. ඒකාන්තයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව